समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स शृण्वन्तु सग्गमुक्खदम् धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स मुनियं ते उपनितं दुःखरं दुरभिसम्भवम् अन्धतेनं पवक्खामि सन्तं भस्सुदल्हो भवाति පින්වත්නි අද පොය දින ධර්ම දේශනාව වශයෙන් මෝනීය වත මෝනීය ප්‍රතිපදාව පිළිබඳව විස්තර කර දීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ මෝනීය වත මෝනීය ප්‍රතිපදාව කියන එක මේ බුද්ධ ශාසනයේ එකමේක භික්ෂූන් වහන්සේ නමක් පුරණ ඊටාම ශ්‍රේෂ්ඨ දුර්ලභ ගණයේ ප්‍රතිපදාව. ඒ ගැන ඉදිරියේදී විස්තර වෙනම හැමදෙනාම ඊටා හොඳින් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. මේ මෝනීය වත මෝනීය ප්‍රතිපදාව ඊටාම දීර්ඝ එකක්. ගාථා 25කටත් වැඩියෙන් තියෙනවා. තින් හැකිතරම් කෙටි කරමින් මේ කාල සීමාව අනුව විස්තර කර දීමට බලාපොරොත්තු වෙනම හැමදෙනා මේ ධර්ම ශ්‍රවණය කරලා ඒ අනුව කටයුතු කරලා තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගෙන ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට වෑයම් කරන්නට ඕන. මේ සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ තව්තිසා දෙව්ලොවේ. අසිත කියන තාපසයා තව්සා දිව්‍ය ලෝකයට යනවා විවේක ගන්නට. මේ අසිත තාපසයා කියන්නේ සුද්ධෝදන රජුරුවන්ගේ පියාවන සීහ හනු රජුගේ පුරෝහිත බ්‍රාහ්මණය. සුද්ධෝදන රජු කුමාර කාලයේහි මේ අසිත තාපසයාගෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. ඉතින් සුද්ධෝදන රජු රාජ්‍යයට පත් වුණාට පස්සේ ඔහුගේ පියාගෙන් කෙරෙන ගෞරව ආදිය මේ අසිත තාපසයාට ලැබුණේ නැහැ. බොහෝ සෙයින් ඇඳිලි බැඳීම පමණක් වගේ කරනවා. මේක ඉතින් අභිෂේක ලබාපු ශාක්‍ය රජවරුන්ගේ සිරිතක් තමයි. මේ අසිත පුරෝහිත බ්‍රාහ්මණයා මේකට කලකිරුණා.
දවසක් ගිහින් රජ්ජුරුවන්ට කියනවා මහරජ මම තවුස්දම් පුරන්නයි බලාපොරොත්තුව කියලා. රජ්ජුරුව විරෝධයක් දැක්වේ නැහැ. එහෙමනම් ආචාර්යනි මට නිතර දකින්නත් ඕන කරනම මගේ උයනම නැවතිලා තවුස්දම් පුරන්න කියලා රජ්ජුරුව අවසර දුන්නා. දැන් මේ අසිත තාපසයා රජ්ජුරුවන්ගේ උයනේ තවුස්දම් පුරමින් ධ්‍යාන භාවනා කළා. අෂ්ට සමාපatti පංච අභිඥා උපදවා ගත්තා. දැන් ඔහු රජගෙදරින් දාන වළඳලා එක්ක හිමාල වනයේට යනවා විවේකය ගන්න. එහෙම නැත්නම් තව්තිසා දෙව්ලොවට යනවා. තවසක් තව්තිසා දෙව්ලොවට ගිහිල්ලා විවේක අරගෙන ආපසු එන්න හැරෙනකොට මේ අසිත තාපසයාට දකින්නට ලැබෙනම දෙව්ලොව මහා උත්සවයක්. දෙවිය නොඑක ආකාර ගී ගයමින් සංගීත භාණ්ඩ වාදනය කරමින් පිළි හිස සිසාරමින් නටමින් ගයමින් මහා උසස් ආකාරයට සතුටු වෙනවා විනෝද වෙනවා. වෙනදට එහෙම නැහැ. මේ අසිත තාපසයා ඇහුවා මොකද වෙනදා නැති වෙනසක් මේ දිව්‍ය ලෝකේ. ඉතින් එක දෙවියෙක් මේකට හේතුව ප්‍රකාශ කරනවා. සෝබෝධිසත්ත රතන වාර අතුල්‍ය මනුස්ස ලෝකේ හිත සුඛාය ජාත සක්ඛ්‍යානගාමේ ජනපදේ ලුම්බිනේයේ තේනම්හ තුත්තා අතිරිව කල්ය රූපා. උතුම් රත්නයක් බඳු කවර කෙනෙකුටවත් සමාන කළ නොහැකි ඒ බෝධිසත්වයන් වහන්සේ මනුෂ්‍ය ලෝකේ ශාක්‍ය ජනපදයේ ලුම්බිනි කියන උයනේදී උත්පත්තිය ලැබුණා. බොහෝ දෙනාට හිතසුව පිණිස මේ බෝධිසත්වයන් වහන්සේ මනුලව උත්පත්තිය ලැබුණා. ඒ නිසා තමයි අපි සතුටු වෙන්නේ කියලා මේ දෙවියෝ අසිත තාපසයාට කිව්වා. තාපසයා කෙලින්ම ආව රජගෙදරට. ඇවිල්ලා රජ්ජුරුවන්ට කිව්වකෝ උපන් දරුවා මටත් පෙන්වන්න කියලා. ඒ දරුවා ගෙනල්ලා රජ්ජුරුව මේ අසිත තාපසයාට පෙන්නුවා. අසිත තාපසයා ත්‍රිවේදයේ පරදරට ගිය මහා උගතෙක්. බැලුවා මේ කුමාරයාගේ අංග ලක්ෂණ. බැලුවහම මේ ලෝකේටම උත්තම පුරුෂයෙක් වෙනවා මේ කුමාරයා. ඒ පමණක් නෙමෙයි මේ කුමාරයා අනාගතයේදී ලෝතර බුද්ධත්වයට පත් වෙනවා. බොහෝම සතුටු වුණා මේ අසිත තාපසයා. ඊළඟට බැලුවා තමන්ට මේ කාලය වෙනතුරු ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ජීවත් වෙන්න බෑ. ඒ ගැන කනගාටුවටපත් වුණා. ඉතින් රජුරෝ ඇහුවා මොකද ආචාර්යනි කුමාරයාට විපතක්වත් තියෙනවද කියලා. ඉතින් මේ අසිත තාපසයා විස්තරේ කිව්වා. සම්බෝධියංගං
පුසිස්සතායං කුමාරෝ සෝධම්මචක්කං පරම විසුද්ධ දස්සී වත්තස්සතායං බහුජනහිතානුකම්පේ විත්තාරිකස්ස භවිස්සති බ්‍රහ්මචාරියං. මේ කුමාරයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. අනාගතයේදී බොහෝ ජනයාට හිත පිණිස දම්සක් පවත්වනවා. දම්සක් කියන්නේ ධර්ම චක්‍ර සූත්‍රයේ පමණක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ කුමාරයා අනාගතයේදී පරම විසුද්ධියෙන් යුක්ත ලෞතර බුද්ධත්වයට පත් වෙලා ධර්මයේ දේශනා කරනවා. බොහෝ ජනාට හිතානුකම්පීව මේ විදියට ධර්ම දේශනා කරනවා. උන්වහන්සේගේ ශාසනය ලොව පැතිරී යනවා කියලා මේ අසිත තාපසයා රජ්ජුරුවන්ට ප්‍රකාශ කළා. මේ ප්‍රකාශය කරලා අසිත තාපසයා කෙලින්ම ගියා තමන්ගේ නැගණියගේ ගෙදරට. නැගණියගේ ඉන්නවා නාලක කියලා දරුවෙක්. මේ නාලක දරුවා කැඳවලා ඒ දරුවාට අවවාද කළා මේ විදිහට, ඔබ මේ සිද්ධාර්ථ කුමාරයා අනාගතයේදී බුදු වෙනම උන්වහන්සේ වෙනුවෙන් අදම මහාන වෙන්නට ඕන. තාපස ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙන්නට ඕන. නැගණියත් එක්ක කතා කළා කුමරු කැමති කරගත්ත නාලක කුමාරයා. ඔහු අතීතයේ ඉඳලා මේ ප්‍රතිපදාවටම පාරමිතා පුරාගෙන ආපු කෙනෙක්. ඒ නිසා මේ වචනේ කියනකොටම කැමති වුණා. එහෙම කියලා මේ අසිත තාපසයා නාලක කුමරුට ප්‍රකාශ කරනවා බුද්ධෝති ഘോසං යද පරතෝ සුනාසි සම්බෝධිපත්ත විවරති ධම්මමග්ගං ගන්තාන තත්ත සමයං පරිපුච්ඡියානු චරස්සු තස්මින් භගවති බ්‍රහ්මචාරියං. දරුව, ඔබට යම් දවසක ලෞතර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලායි කියලා අසන්නට ලැබුණාම, මේ ආරංචිය ලැබුණාම, ඒ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා ධර්ම මාර්ගයේ විවෘත කරලා තියෙනවා, නිවන් මඟ විවෘත කරනවා තියෙනවා කියලා ඔබට මේ ආරංචිය ලැබුණාම ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේ හමු වෙලා උන්වහන්සේගෙන් ධර්මයේ ගැන විචාරන්න. එහෙම විචාරලා ඒ බුදුරජාණන් වහන්සේ සමීපයේදී මහානදම් පුරන්න, බ්‍රහ්මචර්යාව පුරන්න කියලා හිතන් මේ නාලක කුමාරයාට අසිත තාපසයා අවවාද කළා.
මේ අනුම මේ නාලක කුමරු එදිනම වාගේ ඉරිසි ප්‍රවෘජ්ජාවෙන් පැවිදි වුණා අපේ බුදුරජාණන් වහන්සේ උදෙසා. අපේ අටුවාවල තියෙනම අවුරුදු 7කට ඉස්සෙල්ලා සුද්ධාවාස බඹලව බ්‍රහ්මීක් මනුෂ්‍ය ලෝකේ සැරිසරමින් අවුරුදු 7ක් ගියාට පස්සේ මෙහෙම බුදු කෙනෙක් ලොව පහළ වෙනම ඒ උන්වහන්සේගේ ශාසනයේදී එක්තරා භික්ෂුවක් මේ මෝනීය වත කියන දුර්ලභ ප්‍රතිපදාවක් විමසනවා කියලා. ඉතින් මේක මහජනයා අතර පැවතුණා. නැසිලා ගියේ නැහැ. පරම්පරාවට පැවතුණා. දැන් බුදුරජාණන් වහන්සේත් ලොව පහළ වෙලා මංගල ධර්ම දේශනා. ඒ මංගල ධර්ම දේශනාව කරලා දවස් 7කට පස්සේ තමයි මේ නාලක තවුසාට බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා කියන ආරංචිය ලැබුණා. ඉතින් සිද්ධාර්ථ කුමාරයා උපදිනකොටම මේ නාලක කුමරුට අවුරුදු 15ක් 20ක් වුණා නම් දැන් 50ක් 55ක් වාගේ වයසක් වෙන්නට ඕන. එහෙම ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. මනුෂ්‍යය, දෙවිය, බ්‍රහ්මය කෝටි ප්‍රකෝටි ගණන් මේ බුද්ධ ශාසනයකදී සිදුවෙන එකම සිද්ධිය දැක බලා ගැනීමට ආයිතින් මේ නාලක තාපසය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඳලා අහනවා අඤ්ඤාත මේ තං වචනං අසිතස්ස යථා තතං තන්තං ගෝතම පුච්ඡාමි සබ්බ ධම්මාන පාරගං. ගෞතම බුදු පියාණන් වහන්සේ මගේ මාමණ්ඩිය වූ අසිත තාපසයා එදා මට ප්‍රකාශ කළා මේ සිද්ධාර්ථ කුමාරයා අනාගතයේදී ලෞතර බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒක අද සැබෑ වෙලා තියෙනවා. සියලු ධර්මයන්ගේ පරතරට ගියා වූ ඔබ වහන්සේගෙන් මම මේ කාරණයක් විමසන්න තමයි බලාපොරොත්තු. ඒකට මට පිළිතුරු දෙන්න. ඊළඟට අහනවා අනගාරියුපේතත්ත භික්ඛාචාරියං දිගින් සතෝ මුනිපබ්බ්‍රෝහි මේ පුට්ඨෝ මොනියං උත්තමං පදං. පැවිදි වීමෙන් අනගාരിക බවට පත් වෙලා ආර්යයන් වහන්සේලා පුරුදු පුහුණු කළ භික්ෂාවේ හැසිරෙන මට භාග්‍යතුන් වහන්සේ මේ මෝනීය ප්‍රතිපදාව දේශනා කරන සේක්වා. මුනි බවට පත් කරන ධර්ම තමයි මෝනීය ප්‍රතිපදා කියලා කියන්නේ. උතුම් ඥානෙ ලබා දෙන මුනි භාවයට පත් කරන ප්‍රතිපදාව තමයි මේ මෝනීය ප්‍රතිපදාව. ඒක මට කියා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ඊළඟට දිගටම බුදුරජාණන් වහන්සේ
මේ මෝනෙය ප්‍රතිපදාව දේශනා කරන්නට පටන් ගත්තා. මෝනෙයං තේ උපංනිත්සං දුක්ඛාරං දුරාභිසම්භවං හන්දතේනං පවක්ඛාමි සන්තම්භස්සු දල්හෝ බව. නාලකය ඔබට ඊටාම දුෂ්කර වූ ලබන්න අපහසුම වූ පිළිපදින්නටත් ඊටාම දුෂ්කර වූ මෝනීය ප්‍රතිපදාව මම ප්‍රකාශ කරනවා. ඔබ දැඩි පරාක්‍රමයෙන් ස්ථිර අධිෂ්ඨානයෙන් මේ ප්‍රතිපදාව පුරන්නට ඕන. මේ ප්‍රතිපදාවේ විශේෂත්වය තමයි ප්‍රතග්ජන කාලයේ ඉඳලම කෙලෙස් ඇති කරගන්නේ නැතුව වාසය කරන්නට ඕන. මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. උන්වහන්සේ කල්ප ලක්ෂයක් පාරමී ධම්ම පිරුවා. ඒ පාරමී බලයෙන් ඒවා ඒ හැටියටම සිදු කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කොහොමද මේ මෝනීය ප්‍රතිපදාව පුරන තැනැත්තා ගමට ගියාම හැසිරෙන්නේ? සමාන භාගං කුබ්බේත ගාමියක් කුට්ට වන්දිතං මනෝපදෝ සංරක්ඛේය සන්ත අනුන්නත චාරේ. නාලකය ඔබ ගමට ගියහම ඔබට සමහර උදවිය බොහෝම ගෞරව භක්තියෙන් වඳින්න පුදන්න පුළුවන්. සමහර උදවිය ඔබට නිග්‍රහ කරන්න, දොස් කියන්න, බනින්න පුළුවන්. මේ දෙකේදීම ඔබ සමතාවයෙන් යුක්ත වෙන්නට ඕන. තමන්ට වඳින පුදන අය කෙරෙහි උදම් වෙන්න, ආශාව ඒව ඇති කරගන්නටත් බෑ. තමන්ට දෝෂාරෝපණය කරන අය කෙරෙහි සිත දූෂ්‍ය කරගන්නටත් බෑ. දැන් අපට නම් ආශාව තරහවාගේ දෙයක් ආවොත් ඒවා මෙනෙහි කරලා අයින් කරන්න පුළුවන්. මේ නාලක තෙරුන්ට එහෙම බෑ. ඇති නොවෙන්නම ආරක්ෂා වෙන්නට ඕන. ගමට ගියාම කවුරු හරි වැඳුම් පිදුම් කළත් එයා කෙරෙහි උදම් වෙන්නේ නැහැ. මට වඳිනවා කියලා. ඊළඟට Tamanට දෝෂාරෝපණය කළත් මට දොස් කියනවා කියලා හිත දූෂ්‍ය කරගන්නේ නැහැ. සමාන භාගං සමානත්වයෙන් හිත පවත්වා ගන්න ඕන කියලා මේ ගමට ගියාම හැසිරෙන හැටි මුලින්ම දේශනා. ඊළඟට වනයට ගියාම හැසිරෙන හැටි මේ මෝනීය ප්‍රතිපදාව පුරන තැනැත්තා. උච්චාවචානිච්ඡාරන්ති දායේ අග්ගි සිකුපමා නාරියෝ මුනිං පලෝභෙන්ති තාසුතං මා පලෝභයං. ආරණ්‍යෙහි ඉෂ්ට අනිෂ්ට වශයෙන් නොයෙක් ආකාර අරමුණු ඇස්කන්නාදාදී දොරටු වලට හමු වෙනවා. ඒවා ඉතින් අර අනුදහනාර්ථයෙන් ගිනිසිලි බඳුයි. එහෙම නැත්නම් වනාන්තරයක් ගෙන ගත්තාම පුංචි පුංචි ගිනිසිලු, ලොකු ලොකු ගිනිසිලු, කහ පාට, රතු පාට, නිල් පාට
විවිධාකාරයව මතුවෙනවා. ඒ වගේ මහා අරණ්‍යේ නොයෙක් අරමුණු තියෙනවා. සිංහ, ව්‍යාග්‍ර, මනුෂ්‍ය, අමනුෂ්‍ය, මල්, දළු, පක්ෂී ආදී විවිධ අරමුණු හමු වෙනවා. පක්ෂීන් මිහිරි නාද කරනවා, මල් පිපිලා සුවඳ හමනවා. මේ ආගේ විවිධ අරමුණු තියෙනවා. ඒ වගේම දර කැඩීමට ගිය ගැහැණු මේ ඉන්න මේ භික්ෂුව දැකලා, හුදකලාවේ ඉන්න භික්ෂුව දැකලා සිනහවෙන්, කතාවෙන්, හැඬීමෙන්, අඩනිරුවතින්, විවිධ මායම් වලින් කොළඹවා ගන්න සූදානම් වෙන්නට පුළුවන්. මේ මොනම අරමුණකින්වත් අස්කන්නාසාදියට ඉදිරිපත් වෙන මොනම අරමුණකින්වත් ඒ තමාව පෙළඹවීමට හදන ස්ත්‍රී මායම් ආදී මොනමෙහකින්වත් සිත කලඹගන්නේ නැතුව ඊටාම හොඳින් සමතාවයෙන් පවත්වා ගන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා විරතෝ මේතෝ නා ධම්මා හිත්තා කාමේ පරෝවාරේ අවිරුද්ධෝ අසාරත්තෝ පානේසු තසථාවරේ යතහං තථායේතේ යතහායේතේ තථාහං අත්තානං උපමං කත්තා නහනේයන ඝාතයේ. මේ ගාථා දෙකින් බුදුරජාණන් වහන්සේ නාලක තෙරුන්ට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයත් ඉන්ද්‍රිය සංවර සීලයත් දේශනා කර වදාළා. මෛතුනෙන් වැළකීලා පුස්පහත් සේරම සුන්දර වූද අසුන්දර වූද කාමයන් ප්‍රහාණය කරලා විරුද්ධ අවිරුද්ධ සත්‍යයන් කෙරෙහි සමතාවයෙන් යුක්තව මම සැපත කැමති, මේ අනෙක් සත්‍යෝ සැපට කැමති, මම දුකට අකමැති, මේ අනෙක් සත්‍ය දුකට අකමැති. මේ විදියට තමන් උපමා කරලා හිටන් මෛතුන සේවයෙන් කාමයන්ගෙන් වැළකීලා කිසිදු සතෙකුට හිරිහැරයක් උපද්දරවයක් නොකර සතෙක් මරන්නේ නැතුව මේ විදියට පිළිපදින්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ ගාථා දෙකෙන් බුදුරජාණන් වහන්සේ නාලක තෙරුන් වහන්සේට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයත් ඉන්ද්‍රිය සංවර සීලයත් දේශනා කළා වෙනවා. හිත්තායිච්ඡංච ලෝභංච යත්ථ සත්තෝ පුතුජ්ජන චක්ඛුමා පටිපඤ්ඤේය තරේය නරකං ඉමං. මේ ප්‍රතග්ජනයා සිවුර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසේ සඳහා ආශාව ඇති කරනවා. ඊළඟට ලබාගත්තු දේ පිළිබඳවත් ඇලීම ඇති කරනවා. මේ ඉච්ඡා ලෝභ දෙක අත්හැර දාලා පිරිසිදු ආජීවයක් පවත්වන්නට ඕන. පිරවීමට දුෂ්කර වූ අර්ථයෙන් මිත්‍යා ආජීවයට හේතු වන ප්‍රත්‍ය තණ්හාව නැමැති නරකය තරණය කරන්න මේ සිව්පසේ පිළිබඳව ඒ ගුණ වලින් යුක්ත වෙන්නයි කියලා බුදුරජාණන් වහන්සේ මෙයින් නාලක තෙරුන්ට ආජීව පාරිශුද්ධ සීලය දේශනා කළා. උන්දරෝ මිතාහාරෝ
අප්පිච්ඡන්ත ආලෝලුපෝ සවේච්ඡාය නිච්ඡාතෝ අනිච්ඡෝ හෝති නිබ්බුතෝ. බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් මදාරන්නේ මේකයි. මේ බත් මත ඇති වෙලා තීන මිද්දේ පහළ වීමට ඉඩ නොතබා මදක් අඩුවෙන් දානේ වළඳන්නට ඕන. 4-5 පිටක් වළඳන්න ඉතිරි වෙන්න තියෙද්දී පෑන් වළඳලා වළඳීම අවසන් කරන්නට ඕන. ඌණුදොරෝ කියන්නේ ඒකයි. එවම් මම මේ දානේ වළඳන්නේ කෙලිසෙල්ලම් පිණිස මදේ පිණිස නෙවෙයි, මගේ මේ ජීවිතේ පවත්වා ගැනීමට මහානදම් පිරීමට කියලා මිතාහාර වෙන්නට ඕන. නුවණින් සලකා ඒ ආහාරයේ වළඳන්නට ඕන. ඒ වගේම තව තියෙනවා මෙතන අල්පේච්ඡතා 4ක්. චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසේ පිළිබඳව අල්පේච්ඡතාවෙන් යුක්ත වෙන්න ඕන. ආශාව අඩු කර ගන්නට ඕන. අප්ප කියන શબ્දයෙන් තණ්හාව නැති කියන අර්ථයක් වෙනවා, අඩු කියන අර්ථයක්. මෙතෙන්දී අදහස් කරන්නේ තණ්හාව අඩු කියන එකයි. චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසේ පිළිබඳව අල්පේච්ඡතාවෙන් යුක්ත වෙන්න. ඒ වගේම ඔබ දැන් දුතාංග රකින්නට ඕන. මම දුතාංග රකින්න කෙනෙක් කියලා අනික් අය දැනගනිත්වා යන මානය අතහැර දමලා හිටන් දුතාංග අල්පේච්ඡතාවෙන්ද යුක්ත වෙන්නට ඕන. ඒ වගේම බහුශ්‍රත අල්පේච්ඡතාවය හොඳට මට දැනුගත්කම තියෙනවා, මම හොඳ දැනුගතෙක් කියලා අනික් අය දැනගනිත්වා කියන මේ මානයෙන් උදම්මේම අතහැර දමලා බහුශ්‍රත අල්පේච්ඡතාවෙන්ද යුක්ත වෙන්න ඕන. තමන් ධර්මය අවබෝධ කරලා තියෙන මාර්ගඵල ධර්ම මම ධර්මාබෝධය කරගෙන ඉන්නම කියලා මේ අනික් අය දැනගනිත්වා කියන මානය අතහැරලා හිටන් අධිගම අල්පේච්ඡතාවෙන්ද යුක්ත වන්නට ඕන. තණ්හාවෙන් උපදින ලොල් බව දුරු කරලා හිටන් සත්‍ය සාපිපාසයෙන් පෙළෙන්නවාගේ ආශාවෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ ආශාව හැවත් ඉච්ඡාව ප්‍රහාණය කරලා අනිත්‍යා බවට පත් වෙන්නට ඕන. එසේපත් වීමෙන් සියලු කෙලෙස් ප්‍රහාණය කොට නිවීමට යන්නට පුළුවන්. මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ නාලක තෙරණට රහත් බව දක්වා ප්‍රතිපදාව දේශනා කළා තියෙනවා. ඊළඟට වදාරනම සපින්ඩ චාරං චාරිත්වා වනන්තම බිහාරයේ උපට්ඨිතරුක්ඛමූලත්මින් ආසනූපගත මුනේ. මේ මොණියවත පුරණ භික්ෂුව ගිහි සමාජයෙන් ඈත් වෙලා වනයේට පිවිසෙන්නට ඕන. පිණ්ඩපාත කරගෙන තමන් ඉන්න වනාන්තරයට ඇති වෙලා ඉන්න ඕන. ගසක් මුල වැඩ ඉඳමින් දානේ ටික වළඳන්න ඕන ආදී විස්තරයක් මෙතනින් බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ ගාථාවෙන් නාලක තෙරුන් වහන්සේට සියලුම දුතාංග පිළිබඳව විස්තර කර දුන්න වෙනවා.
සජහාන පසුතෝ ධීර වනන්තේ රාමිතෝ සියා ජායේත රුක්ඛ මූලස්මින් අත්තානමභිතෝසයං. ඒ මෝනීයවත පුරණ භික්ෂුව නූපන් ධ්‍යාන සමාපatti උපදවාගෙන ආවජ්ජනාදී වශයෙන් හොඳට ප්‍රගුණ කරගෙන ගමෙහි ඇලී වාසය කරන්නට ඕන. වෘක්ෂ මූලයකට පැමිණිලා ධ්‍යාන පමණක් නොව ලෝකෝත්තර ධ්‍යාන කියන ඵල සමාපatti සුවයෙන්ද වාසය කරන්නට ඕන කියන එකයි මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා. තතෝ රත්ත්‍යා විවාසනේ ගාමන්තම බිහාරයේ අවවානං නාබිනන්දේය අභිහාරංච ගාමතෝ. මේ විදියට වනයෙහි ධ්‍යාන සමාපත්තියෙන් වැඩ ඉන්න මේ මෝනේය ප්‍රතිපදා පුරණ භික්ෂුව පසුවදා එළි වුණාට පස්සේ ගමට පිණ්ඩපාත වඩින්නට ඕන. පිණ්ඩපාත වැඩියහම අනේ ස්වාමීනි අපේ ගෙදරට වඩින්න අපි දාන පිළිගන්නනවා කියලා ආරාධනා කළාට එහෙම පිළිගන්නට බෑ. ඊළඟට ගමේ උදවිය දානේ සකස් කරගෙන ඇවිල්ලා වට වෙලා හිටන් පින්දපාත වැඩිය භික්ෂුන් වහන්සේලට දානේ පූජා කළත් එහෙම පිළිගන්නත් බලෙන්ම කළොත් කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් ඒ කිසිවක් පිළිගන්නේ නැතුව ගෙන්ගෙට දුප්පත් දේවල් පොහොසත් දේවල් හැම ගෙන්ගෙටම යමින් පින්දපාත කරමින් ජීවිතේ පවත්වන්නට ඕනෑ කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කර වදාළ. නමුනි මාගාම මාගම්ම කුලේසු සාසාචාරේ ඝාසේසනං තින්න කතෝ නවාචං පායුතං භානේ. මේ මෝනීය ප්‍රතිපදාව පුරණ භික්ෂුව ගමට වැඩියහම ඒ ගමේ තමන්ට දානමාන දෙන දායක දායකාවන් සමග කතාබස් කරන්නට ඔවුන් සමග සතුටු සාමිචේ කතා කරන්න සම්බන්ධ කරන්න වෙන්න ඒවට යන්නට බෑ. ගොළුෙක්මින් හැසිරෙන් තමන්ගේ දානේ පමණක් පිළි අරගෙන ආපහු තමන් වැඩ ඉන්න තැනට සංවරශීලීව කතාබහෙන් තොරව වඩින්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා. අලත්තං යාදීදං සාදු නාලත්තං කුසලං ඉති උභයනේව සෝතාදී රුක්ඛං ව උපනිවත්තති. ගමට පින්ඩපාත වැඩියහම අමහාරීට පින්ඩපාත ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ලැබුණත් බොහොම හොඳයි කියලා සතුටු වෙන්නට ඕන. නොලැබුණත් බොහොම හොඳයි කියලා සතුටු වෙන්නට ඕන. ලැබුණා කියලා උදම් වෙන්නටවත් නොලැබුණා කියලා හිත නරක කරගන්නටවත් ඒ දෙකම කරන්නට බෑ. ලැබුණත් එකයි නොලැබුණත් එකයි. දැන් කවුරු හරි පළතුරු කඩන්නට ගහක් ළඟට ගියහම ගහේ පළතුරු නැත්නම් ආපහු එනවා මිසක් ගහට සාප කරන්නේ නැහැ. ගහට දොස් පරොස් කියන්නේ නැහැ. ඒ වගේ රුක්ඛං උපනිවත්තති කියලා වදාළේ ඒකයි.
ලැබුණත් එකයි නොලැබුණත් එකයි. ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි. මේ දෙකටම සාදි ගුණයෙන් යුක්තව ගමේ හැසිරෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. සපත්ත පානී විචරන්ත අමුග මුග සම්මතෝ අප්පං දානං නහිරෙය්‍ය දාතරං නාවජානිය. මේ මෝනීය ප්‍රතිපදා පුරන භික්ෂුව පාත්‍රයේ අතින්ගෙන ගොළු නොවුවේම ගොළුෙක්මින් ගමේ හැසිරෙන්නට ඕන. ඒ වගේම දානයේ සුළුයයි සුළු ප්‍රමාණයක් ලැබුණා නම් ඒක හෙලා දකින්නට බෑ. දන් දෙන තැනැත්තාට මොනම ආකාරයකින්වත් නරක සිතක් අවමන් කිරීමේ සිතක් පහළ කරගන්නේ නැතුව වාසය කරන්නට ඕනෑ කියලා බුදුරජාණන් වහන්සේ මේ නාලක තෙරුන්ට අවවාද කරනවා. උච්චාවච්චාහි පටිපදා සමනේන පකාසිතා නපාරං දිගුණං යන්ති නයිදං ඒක ගුණං මුතං. මේ යටකී ආකාරයට ප්‍රත්‍ය ආදී ඇලෙන්නේ නැතුව මෝනීය ප්‍රතිපදා පුරන භික්ෂුව ඒ ප්‍රතිපදාව පුරන්නට ඕන. මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපදාම සාරයකට තියෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් හීන ප්‍රනීත මධ්‍යම ආදී වශයෙන් උත්පහස් වූ ප්‍රතිපදා දේශනා කරලා තියෙනවා. එහෙම දේශනා කරලා තිබෙද්දී එක් මගකින් දෙවරක් නිවනට නොපැමිණෙනවා. ඒ කියන්නේ දෙවරක් සෝවාන් වෙන්නේ එහෙම නැහැ. එකවරයි සෝවාන් වෙන්නේ. ඒ වගේම එක් වරකින් පමණ නිවනට පැමිණීමකුත් රහත් වීමකුත් නැහැ. එක් මාර්ග ඥානයකින් පමණක් සියලු කෙලෙස් ප්‍රහාණය කිරීමට නොහැකි. ඒ නිසා නපාරං දිගුණං යන්ති නයිදං ඒක ගුණං මුතං කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒක තේරුම එක ඥානයකින් රහත් වෙන්න බෑ. ඥාන හතරක් ඕන. ඒ වගේම මේ නිර්වාණ අවබෝධය කියන එක ප්‍රතිපදායෙන්ම පැමිණියාම එක මගකින් දෙවරක් යන්නෙත් නැහැ. දැන් සෝවාන් වීම දෙකක් නැහැ. එක මගකින් දෙවරක් යන්නෙත් නැහැ. ඒකයි නපාරං දිගුණං යන්ති නයිදං ඒක ගුණං මුතං කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා යස්සච විසතානත්ති චින්නසතස්ස භික්ඛුනෝ කිච්ඡා කිච්ඡප්පහිනත්ස පරිලාහෝන විඤ්ජති. මේ ආකාරයට මේ මෝනීය ප්‍රතිපදාව පුරාගෙන යනකොට ඒ ප්‍රතිපදාවෙන් මේ විසතානම් වූ තණ්හාව ඔක්කොම නැති වෙලා යනවා, ප්‍රහාණය වෙලා යනවා. ඒ වගේම කුසල කුසලයන් සේරම ප්‍රහාණය වෙලා යනවා. මේ විදිහට මේ මෝනීය ප්‍රතිපදාව පුරන භික්ෂුව සියලු කුසල කුසලයන් ප්‍රහාණය කළ බැවින් ඔහුට මොනම ආකාරයකින්වත් කෙලෙස් දැවිල්ලක් ඇති වෙන්නේ නැහැ කියලා මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට වදාරනවා මෝනීය
කුරධාරූපම භාවේ ජිව්වාය තාලුං ආත්ච උදරේ සංයත සියා. බුදුරජාණන් වහන්සේ මේ නාලක ප්‍රතිපදාවේ දුෂ්කරතාවේ නැවතත් නාලක තෙරුන්ට ප්‍රකාශ කරනවා. නාලකය ඔබට මෝනීය ප්‍රතිපදාව ප්‍රකාශ කරනවා. මේ මෝනීය ප්‍රතිපදාවට පිළිපන් භික්ෂුව දලිපිහි මුවාත උපමා කොට සිව්පස පරිභෝගය කරන්නට. දලිපිහි මුවාතේ පැණි තැවරිලා තියෙනවා. මේක ලෙවකන තැනැත්තා තාම ප්‍රවේශමින් කළේ නැතිනම් දිව කැපෙනවා. ඒ වගේ ඊටාම ප්‍රවේශමින් පරීක්ෂාකාරීව තමන්ට ධාර්මිකව ලැබෙන සිව්පසේ උගත් පරිභෝග කිරීමේදී මොනම ආකාරයකින්වත් කෙලෙස් නූපදින හැටියට ආරක්ෂා වෙන්නට. ඔය චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසය බොහොම කෙලෙස් ඇති වෙන කරුණ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ සිව්පසේ පරිභෝග කරන්නට ඕන තමන්ට ධාර්මිකව ලැබිච්ච දෙයක් වුණත් අර දැලිපිහි මුවාතේ ගාන ලද පැණි ඊටාම ප්‍රවේශයෙන් ලෙව කන්නවා. බොහොම ප්‍රවේශයෙන් ලෙම කෑවේ නැතිනම් දිව කැපෙනවා. ඒ වගේ තමන්ට ධාර්මිකව ලැබිච්ච සිව්පසේ වුණත් ඊටාම සිහිනුවණින් පරිභෝග කරමින් කෙලෙස් නූපදින හැටියට ආරක්ෂා වෙන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ නාලක තෙරුන්ට දේශනා කරනවා. ඒ වගේම දිවෙන් තොල හපා රස තෘෂ්ණාව කියන එක මර්ධනය කරන්නට වැරදි මාර්ග වලින් ලැබෙන සිව්පසය මේ මෝනීය ප්‍රතිපදාවට සුදුසු නැහැ. ඒ නිසා දිවෙන් තොල හපා තණ්හාව දුරු කරමින් වැරදි මාර්ගවලින් ලැබෙන සිව්පසය පරිභෝග නොකරමින් උදරයේ සංයමය ඇති කරගන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කළා. අලීන චිත්තෝ ච සියා නචාපි බහු චින්තයේ නිරාම ගන්ධ ආසිත බ්‍රහ්මචාරීය පරායනෝ. නිතරම කුසල ධර්මයන් වැඩි දියුණු කර ගැනීම පිණිස වීර්ය කරමින් නොපසුබට උත්සාහයේ දරමින් කුසීතයෙක් නොවී වාසය කරන්නට ඕන. එහෙම අරන්නේ වාසය කරනකොට නොයෙක් විතර්ක ඥාතීන් පිළිබඳව කාම විතර්ක ආදී එන්නට පුළුවන්. ඒවට එන්න නොදී තමන්ගේ මනස ඉතා හොඳින්
ආරක්ෂා කරන්නට ඕන. මේ විදියට හිත ඊටාම පවිත්‍රව තබා ගනිමින් තණ්හා මාන දෘෂ්ටි ඇතිවීමෙන් භවයේ ඇලෙන්නට යන්නේ නැතුව ශීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ශාසන බ්‍රහ්මචර්යාව පිහිට කොටගෙන වාසය කරන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් නාලක තෙරුන්ට දේශනා කළා. ඒකාසනස්ස සික්ඛේත සමනුපාසනස්ස ඒකාන්තං මූනමක්ඛාතං ඒකෝ වේ අබිරමිත්සති. සතර ඉරියව්වෙම හුදකලා වෙමින් කාය විවේකයේ යලී වාසය කරන්නට. ධන සමාධියෙන් ඈත් වෙලා හුදකලාව භාවනා කරමින් වාසය කරන එකට තමයි කාය විවේකී කියන්නේ. එහෙම සතර ඉරියව්වෙම හුදකලා වෙමින් කාය විවේකයෙන් යුක්තව වාසය කරන්නට ඕන. ඒ වගේම තමන්ට මෙතෙක් කියලා දුන්න මේ භාවනා කර්මස්ථාන බලහිත පිහිටවාගෙන චිත්ත විවේකයක් ඇතුව වාසය කරන්න ඕන. නීවරණයන් ප්‍රහාණය කරලා ප්‍රථම ධාන ආදී ධාන ලබාගෙන චිත්ත විවේකයක් ඇති කර ගන්නට ඕන. මේ කාය චිත්ත විවේකයයි කියන ඒකත්වය මෝන හේවත් මුනි භාවයේ කරන ධර්මයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා කාය චිත්ත විවේකයෙහි ඇලී වාසය කරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කර වදාළා. අත්ථභාසී දස දිසා සුත්තාදීරාණං නිග්ඝෝසං ජායිනං කාමචාගිනං තතෝ හිරින්ච සද්ධං ච භියකුබ්බේත මාමකෝ. මේ බුද්ධ ශාසනයකදීම පුරණ එකම ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව වන මෝනීය ප්‍රතිපදාව පුරණකොට ඒ තනත්තාගේ කීර්ති ഘോഷාව දස දිසාවෙම පැතිරෙන්නට පටන් ගන්නවා. ඒ වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් වෙන් වෙලා ඒවා ඔක්කොම අතහැර දමලා ධානලත් නුවණැතියන්ගෙන් එන කීර්ති ഘോഷාව අසලා ඒවට උදම් වෙන්න උඩඟු වෙන්න එහෙම බෑ. එහෙම උදම් වෙන්නේ උඩඟු වෙන්නේ නැතුව මේ මට ලැබෙන කීර්ති ප්‍රසන්තා මේ නෛර්යානික ප්‍රතිපදාව නෛර්යානික බුද්ධ ශාසනය නිසා
ලැබෙනේවයි කියලා කල්පනාවට අරගෙන ලැජ්ජාවත් ශ්‍රද්ධාවත් උපදවාගෙන තව තවත් වැඩි වැඩියෙන් ප්‍රතිපත්ති ධර්මයන්ම පුරමින් වාසය කරන්නට ඕන. මෙන්න මේ ආකාරයට කළාම තමයි මගේ ශ්‍රාවකයෙක් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ මෝනීය ප්‍රතිපදාව පුරනකොට මේ වගේ භික්ෂුවක් මේ වගේ දුෂ්කර ප්‍රතිපදාවක් පුරනවා කියලා ධානලාභීන් අතර නුවණැතියන් අතර බොහෝම කීර්ති ഘോഷාව පැතිරෙන්නට පුළුවන්. ඒවට උඩඟු නැවි මේ ලැබෙන කීර්ති ഘോഷාව සාධාරණ එකක්. ධර්මයේ නිසා නෛර්යානික ප්‍රතිපදාව නිසා ලැබෙන එකක් කියලා ඒ පිළිබඳව ශ්‍රද්ධාව ලැජ්ජාව ඇති කරගෙන වැඩි වැඩියෙන් ප්‍රතිපත්ති ධර්මයන් පුරන්නට ඕන. මෙහෙම කළාම තමයි මගේ ශ්‍රාවකයෙක් වෙන්නේ. මේ නාලක ප්‍රතිපදාව මෝනීය ප්‍රතිපදාව සම්පූර්ණ වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තංනදී විජානාත සබ්බේසු පදරේසු ච සනන්තායන්ති කුත්සබ්භා තුන්හියාති මහෝදධී. ඒ ධීරයන්ගේ කීර්ති ഘോഷාව අසා උඩඟු නොවිය යුතුයි යන කාරණය පිළිබඳව මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ නිදර්ශනයක් දක්වනවා. ගංගා ඇලවේලි දියඇලි ආදී නිදර්ශනයකට ඇලවේලි දියඇලි කුඩා දියපාරවල් නාද කරමින් ගලාගෙන යනවා. දැන් කඳු වලින් වැටෙන දියපාරවල් ඈතට ඇහෙනවා නාද කරමින් තමයි මේව ගලාගෙන යන්නේ. නමුත් මහා ගංගාවට වැටුනහම මහා ගඟ ඊටාම නිස්සද්දව ගලා බසිනවා. නිහඬව ගලා බසිනවා. ඒ නිහඬව ගලා බසින මහා ගංගාවමින් උඩඟු නොවේ මේ මෝනීය ප්‍රතිපදාව පුරන්නට ඕන. තමන්ට ලැබෙන කීර්ති ප්‍රශංසාව මේ ප්‍රතිපදාවේ තිබෙන නෛර්යානික ගුණයක් කියලා හිතලා ලැජ්ජාව ශ්‍රද්ධාව උපදවාගෙන තව තවත් ප්‍රතිපදාව පුරන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ මේ නාලක තෙරුන් උනන්දු කරනවා. යදුනකං තං සනති යං පුරං සන්තමේවතං අඩ්ඨකුම්භූපමෝ බාලෝ රහදෝ පුරෝව පණ්ඩිතෝ. යමක් ඌන දෙයක නද දෙනවා හඬනවා. යමක් පිරුණේ දෙයක නද දෙන්නේ නැහැ. දැන් කලගෙඩියක වතුර අඩු නම් ඒක නද දෙනවා හඬ දෙනවා. කලගෙඩියේ වතුර පිරීලා තියෙනවා නම් හෙල්ලුවට නද දෙන්නේ නැහැ. ශාන්ත වෙනවා. මේ ගුණධර්මෙන් තොර බාලයා අර දිය නොපිරුණු කලවට උපමා කළා. අඩක් පිරුණු කලය සෙලවෙන්න වගේ මේ බාලය අඩු සුළු දෙයකින් පවා උදම් වෙනවා උඩඟු බවට පත් වෙනවා. පණ්ඩිතයා එහෙම නෙමේ රහදෝ පූර්ව පණ්ඩිතෝ
මහා විශාල විලක් තියෙන සුළඟ හමන්නේ නැති තැනක. ඒ පිරුණු දියවැල කිසිම සද්දයක් නැහැ. බොහෝම නිසංසලයි සාන්තයි. ඒ වගේ මේ මෝනීය ප්‍රතිපදාව පුරන තැනැත්තා ඊතා ශාන්තව නිහඬව හැසිරෙන්නට ඕනෑ කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කර වදාළා. යං සමනෝ බහු භාසති උපේතං අත්ථ සංහිතං ඥානං සෝ ධම්මං දේසේති ඥානං සෝ බහු භාසති. ඒ බුදුරජාණන් වහන්සේ නැමැති ශ්‍රමණයා අරතෙන් ධර්මයෙන් යුක්ත හිත වැඩ සැලසෙන ධර්මයේ බොහෝ සෙයින් දේශනා කරනවා. උඩඟුකමින් හෝ වෙනත් හේතුවකින් නෙමෙයි, දැනගෙන අවබෝධ කරගෙනම තමයි මේ ධර්ම දේශනා කරන්නේ. බහුභානිත්වයෙන් යුතුව නෙවෙයි, සත්‍යයෙන්ට හිත වැඩ සැලසෙන ධර්ම බොහෝ කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ගාථාවෙන් අදහස් කරන්නේ ඒකයි. යෝච ධම්මං සමං යුත්ත ඥානං බහු භාසති සමුනිමෝන මරහති සමුනිමෝන මජ්ජගා. මෙසේ බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානයට පැමිණ ධර්ම අවබෝධ කරගෙන බෙහෙවින් ධර්ම දේශනා කරනවා. ලෝභාදී කෙලෙස් බිඳීමට තමත් ඒ නිබ්බේද භාගිය කියන නුවණින් ඒ ධර්මයේ අවබෝධ කරගෙන මනාකොට සිත රැකගෙන යම් භාසිතයක් සත්‍යංගේ හිතසුව පිණිස නොපවදීද එය බොහෝ කොට නොකියයිද මේ බඳු ආකාරයට පිළිපදින ඔහු මෝනීය ප්‍රතිපදාවට සුදුසු වෙනවා කියන එකයි මේ අවසාන ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ තනත්තා මෙතෙක් කියන ලද මේ ප්‍රතිපදාව පුරන තනත්තා මෝනීය ප්‍රතිපදාවට සුදුසු කෙනෙක් වෙනවා. ඒ වගේම රහත් බවට පත්වීමට සුදුසු කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ අවසාන ගාථාවෙන් වදාළා. මෙතන ගාථා 25ක් කියමුණා. මේ ගාථා 25න්ම මෝනීය ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපිට කාලය ඉඩ දෙන්නේ නැති නිසා බොහෝ සෙයින් ඒ ගාථාවල අර්ථය පමණක් කියවා මිසක් විස්තර කරන්නට කාලය ලැබුණේ නැහැ. කොහොම වුණත් මේ කාල සීමාව තුල සම්පූර්ණයෙන්ම මෝනීය ප්‍රතිපදාවට ආйти ගාථා සේරම කියලා හිතන් විස්තර කරලා දුන්නා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ නාලක තෙරුන්ට මෝනීය ප්‍රතිපදාව දේශනා කළා. ඉතින් මේ මෝනීය ප්‍රතිපදාව අහලා නාලක තෙරණුව තුන් තැනක අල්පේච්ඡතාවයට පැමුණුණා. දර්ශනයෙහි, ශ්‍රවණයෙහි, පුච්ඡාවෙහි කියන මේ කරුණ මෙසේ සිදුවෙන්නේ
උන්වහන්සේ කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා පුරාගෙන ආපු උත්තමයෙක්. ඒ නිසා මේවා මේ ආකාරයටම සිදු වෙනවා. දර්ශනෙහි අල්පේච්ඡතාවය. උන්වහන්සේ මේ මෝනීය ප්‍රතිපදාව අහලා අවසානයේ සතුටු වෙලා භාග්‍යවතුන් වහන්සේට වැඳලා වනයේට පිවිසුණා. අනේ මට නැවත වාරයක් භාග්‍යවතුන් වහන්සේ දකින්නට ඇතනම් කියලා ආශාවක් ලොල් බවක් නැවත මේ නාලක තෙරුන්ට ඇති වුණේ නැහැ. මේක තමයි දර්ශනීය අල්පේච්ඡතාවය කියන්නේ. පාරමිතා බලයෙන්ම එහෙම වෙන්නේ නැහැ. ඊළඟට ශ්‍රවණෙහි අල්පේච්ඡතාවය. අනේ මට නැවත බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්නට ඇතනම් හොඳයි කියලා ලොල් බවක් ආශාවක් ඉපදුනේ නැහැ මේ නාලක තෙරුන්ට. මේ ශ්‍රවණෙහි අල්පේච්ඡතාවය. ආයි බණ අහන්න ඕන කියලා එහෙම කිසිදු කල්පනාවක් මේ නාලක තෙරුන්ට පහළ වුණේ නැහැ. ඊළඟට පෘච්ඡාවෙහි අල්පේච්ඡතාව. අනේ මට නැවතවරක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ මෝනීය ප්‍රතිපදාව අහගන්නට ඇතනම් කියලා මේ ප්‍රශ්න කිරීම පිළිබඳව ලොල් බවක් ආශාවක් මේ නාලක තෙරුන්ට ඇති වුණේ නැහැ. මේ තුන් තැනක අල්පේච්ඡතාවයෙන් යුක්තව උන්වහන්සේ මේ මහා දුෂ්කර ප්‍රතිපදාව පිරුවා. කඳු පාමුලකට පැමිණිලා එක වනලැහැබක දෙදිනක් ගත කළේ නෑ මේ තෙරුන් වහන්සේ. එක් වෘක්ෂ මූලයක දෙදිනක් ගත කළේ නෑ. එක් ගමක දෙදිනක් පිණ්ඩපාත වැඩියේ නැහැ. මෙසේ වනයෙන් වනයට වෘක්ෂ මූලයෙන් වෘක්ෂ මූලයට ගමින් ගමට යමින් ප්‍රතිපදාව පුරා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහලා ඒ අනුවම කටයුතු කළා හිටන් රහත් භාවයට පත් වුණා. මේ ප්‍රතිපදාව පුරණ උදවිය මේත ඉස්සර ශාසනවලත් පුරලා තියෙනවා. උසස් වශයෙන් උත්කෘෂ්ඨ වශයෙන්ම පුරනවා නම් ඒ භික්ෂුවගේ ජීවිත කාලය මාස 7යි. මධ්‍යම වශයෙන් පුරනවා නම් අවුරුදු 7යි. මන්ද වශයෙන් පුරනවා නම් අවුරුදු 16ක් වෙනවා. ඉතින් මේ නාලක තෙරණුව උත්කෘෂ්ඨ වශයෙන්ම මේ ප්‍රතිපදාව පිරුවා. ඒ නිසා උන්වහන්සේට ආයු වළඳන්නට ලැබුණේ මාස 7ක් විතරයි. ඉතින් බුදුරජාණන් සිද්ධාර්ථ කුමාරයා උපන් දවසේ තමයි උන්වහන්සේ ඍෂි ප්‍රවිද්‍යාවෙන් පැවිදුනේ. ඉතින් එතකොට අවුරුදු 20ක් වුණා නම් අවුරුදු 55ක් විතර එනවා මේ කාලේ හිතනකොට 55ක් 60ක්. උන්වහන්සේ මේ විදිහට මාස 7කින් නාලක ප්‍රතිපදාව පිරුවා. උත්කෘෂ්ඨ වශයෙන්ම පිරුවා. පුරලා හිටන් බැලුවා තමන් වහන්සේගේ ආයුෂ අවසාන. ඊළඟට ස්නානය කරලා තුන් සිවුරු ඇඳ පොරවාගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න දිශාවට හැරී පසඟ පිහිටුවා වැඳලා ඇඳිලි බැඳගෙන හිඟුල් පර්වතය කියන එක අසුරකට හිටගෙනම උන්වහන්සේ පිරිනිවන් පෑ වදාළා. උන්වහන්සේ පිරිනිවන් පෑ බව දැනගත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග එහි වැඩම කොට දේහය ආදායනය කරවල ධාතුගෙන චෛත්‍යයක් කෙරෙව්වා. ධම්සක්පවතුම් සූත්‍රයේ දේශනා කොට මාස 7යි දින 7ක් ගිය තැන තමයි
මේ නාලක තෙරණුව පිරිනිවන් පෑ. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ වාර්තාගත වෙලා තියෙන හැටියට පළමුවෙන් පිරිනිවන් පෑ තෙරුන් වහන්සේ නාලක තෙරුන් වහන්සේ කියලා අපට හිතා ගන්නට පුළුවන්. පින්වත්නි, මෙතෙක් මේ නාලක ප්‍රතිපදාව මෝනය ප්‍රතිපදාව විස්තර කරමින් ධර්ම දේශනා කළා. හැමදෙනාම ඉතා ශ්‍රද්ධා ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළා. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගන්නා ලද උදාර කුසල බලය හේතු කොටගෙන හැමදෙනාටම ඉතා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව තබා ගන්න.